සම්බන්ධයෙන් රෝ පෘෂ්ඨයක පවතින ගති ගුණයක් ගැන තමයි මේ විස්තර කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සමහර කුමීන්ට ඔය අපි දැකලා තියෙනවා ගංගාව වැවුකුණුවල වගේ වැඩි සාමාන්‍ය නිශ්චල අවස්ථාවලදී මේ පොඩි කුමීන් මේක මත මෙහෙම ඇවිදගෙන යනවා. ඔය දැකලා ඇති. මේ වගේ කුමීන් ඇවිදගෙන රෝ ජල පෘෂ්ඨයේම. ඒ වගේම තමයි භාජනයකට වතුර අරගෙන යනවා. අපිට පුළුවන් ඉතා සීලේ ඉදි කටුවක් මේක මත පාවෙන්න සලස්වන්න. ඒතර මේ දැන් කුඩා කුමීන් ඇවිදගෙන යනවා දන්නවා මේ වගේ ඉදි කටුව වානේ ඉදි කටුව රෝ පෘෂ්ඨයක් මත පා කරන්න පුළුවන්. හැබැයි ඒක පාට දැම්මොත් යට යනවා. සම්සීලෙන් මේක පා කරන්න පුළුවන්. ඊළඟ ලෝබින්දු හැම විටම ගෝලාකාර ස්වභාවයක් තමයි ස්වභාවයේ පවතින්නේ. මේ සංසිද්ධිය ගැන කතා කරනකොට විස්තර වෙන්නේ දැන් මේ රෝ පෘෂ්ඨයකට දැන් අපි ජලය සම්බන්ධයෙන් විස්තර කරාට ඕනෑම රෝ පෘෂ්ඨයකට යම්කිසි බරක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. යම්කිසි බරක් දරා ගන්න පුළුවන්. හැබැයි ලොකු බරක් නෙවෙයි, ඉතා කුඩා බරක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මෙන්න මේකට කියනවා මේ කියන්නේ මේකට හේතුව තමයි මේ ඕනෑම රෝ පෘෂ්ඨයක් අර ඇදෙන අපි රබර් ෂීට් එකකට ඇදෙන සමක් වෙන ක්‍රියා කරනවා. මේ ගතිගුණය තමයි විස්තර කරන්නේ පෘෂ්ඨික ආතතිය. මේක පෘෂ්ඨයේ පවතින ගුණාංගයක්. පෘෂ්ඨේ. දැන් මේ පෘෂ්ඨික ආතතියේ හේතුව කතා කරොත් එහෙම මෙන්න මේ විදිහට අපිට මේකේ මේ ගතිගුණය විස්තර කරන්න පුළුවන්. අපි ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණුවක් හා ද්‍රවයේ තුල තියෙන ද්‍රවාණුවක් ගත්තොත් එහෙම මේ ද්‍රවාණුව සජාතීය ද්‍රවාණ සමග අන්තරංග ආකර්ෂණ බල වල නම් ඕනෑම වස්තුවක් ඒ වගේ මේ අන්තරංග ආකර්ෂණ බල තියෙනවා. එතකොට මේ විදිහට අන්තරංග ආකර්ෂණ බල මේ ද්‍රවාණු මත ඇති වෙලා තියෙනවා. මේ ද්‍රවාණුවේ සංප්‍රයුක්ත බලය ගත්තොත් මේ ද්‍රවාණුව අනෙක් ද්‍රවාණු මගින් ඇති කරන සංප්‍රයුක්ත බලය ගත්තොත් ශූන්‍යයි. හේතුව මේ හැම විදිහටම මේ පැත්තට තියෙන බලයට සමාන බලයක් නෙමෙයි. මේ බලයට සමාන බලයක් මේ විදිහට සංප්‍රයුක්ත බලය රෝ පෘෂ්ඨය තුල තියෙන ද්‍රවාණුවක් මත සංප්‍රයුක්ත බලය හැමතිස්සෙම ශුන්‍යයි වුණ තිබුණාට ද්‍රවාණු සමග අන්තරංග ආකර්ෂණ බල ගොඩ නැගලා තිබුණාට මේ සෑම ද්‍රවාණුවක් සමානුවක් එක්කම අන්තරංග ආකර්ෂණ බල ගොඩ නැගලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ ලොකු කරලා ඇඳලා මේක මෙහෙම ඇඳොත් එහෙම යම් කිසි ද්‍රවාණුවක් වටේ තියෙන ද්‍රවාණු මේ විදිහට හරියටම නියත දුරකින් පීඩන ආකාරයට තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේකට කියනවා බලයින් ගෝලය කියලා කියනවා. බලයින් ගෝලය. හැබැයි දැන් රෝ පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණුවක් ගත්තොත් එහෙම මේ පැත්තේ තියෙන ද්‍රවාණු මේ විදිහට සජාතීය ද්‍රවාණු සමග අන්තරංග ආකර්ෂණ බල ඇති වෙනවා මෙච්චර. මේ පැත්තෙන් ඇති වෙන්නේ මොනවද එක්කද? වායු අණු සමගයි අන්තරංග ආකර්ෂණ බල ගොඩනැගෙන්නේ. ඒතකොට මේක සජාතීය අවස්ථාවේ පවතින ද්‍රවාණු අන්තරංග ආකර්ෂණ බල මෙතන වෙන්නේ විජාතීය. ඒ ද්‍රව සහ වායු කියන එක. ඒතර වායුව මගින් ඇති කරන අන්තරංග බල නොසලකේ හැකි තරම් කුඩායි. ඒක නිසා මේ බල දෙක තුනේ වුණාට මේ ඔක්කොම විභේදනය කළොත් එහෙම මේ ද්‍රවාණු මත මොකක් ඇති වෙනවද? පහළට ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයක්. එහෙමනම් ඔයගොල්ලෝ කියන්න ඕන මේ ද්‍රවාණුව පහළට යනවා. නමුත් යන්නේ නැහැ. හැබැයි මේ දෙන්න මොකද වෙන්නේ? මේ පල්ලෙහාට යන්න නොදී මේ දෙපැත්තේ තියෙන ද්‍රවාණු මෙයාව මොනවා කරගෙන ඉන්නවා? ඇදගෙන ඉන්නවා. මෙයාට පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. දෙපැත්තෙන් ඇදගෙන ඉන්නවා. ඔය විදිහට ගත්තාම සමස්තයක් ලෙස සෑම ද්‍රවාණුවක්ම එක් අණු මගින් ඇති කරන අන්තරාණු ආකර්ෂණ බල නිසා රෝ පෘෂ්ඨයේදී මොකද වෙන්නේ? තෙරපමින් තියෙනවා. යවන්න ඕන මෙයාගේ සංප්‍රයුක්ත බලයක්. නමුත් යන්න දෙන්නේ නැහැ. හරියට අර ඉඳ නෑ වගේ දෙපැත්තට මොනවා වෙමින් තියෙනවා? තෙරපමින්. ඔන්න ඔය හේතුව නිසා තමයි කියන්නේ මේකේ ඇදුණු සමක් මේ ක්‍රියා කරන රෝ පෘෂ්ඨය. ඒ නිසා මේ ගති ගුණය විස්තර කරනවා. මේ එක එකනා ඇති කරන අන්තරාණ ආකෘතියක් වගේ මේක. මේ දෙපැත්තට ක්‍රියා කරන සෑම ද්‍රවාණුවක් ගත්තොත් දෙපැත්තට ක්‍රියා කරන බල දෙකක් තියෙනවා. දවල් ගන්නනේ ආකෘතිය කියන්නේ. ඔන්න. තන්තුව ඔය වගේ. තන්තුවක් ඇදුනහම මෙතනින් මේ ලක්ෂ්‍යය වලට ඇදෙනවා දෙපැත්තට බල දෙකක්. අන්න. ඒ නිසා මේකට අපි කියනවා ආකෘති බල ගොඩනංවමින් තියෙනවා. මේ ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු මත මෙන්න මේ ගති ගුණයට කියනවා පෘෂ්ඨයේ ඇති වෙන නිසා මේ ආකෘති බලය හඳුන්වනවා මොකක් කියලාද? පෘෂ්ඨික ආතතිය.
පෘෂ්ඨික ඔක තමයි පෘෂ්ඨික ආකෘතිය කියලා හඳුන්වන්නේ. ලියා ගන්න. ද්‍රව පෘෂ්ඨයක් මතින් කුඩා කුමීන් වැනි සතුනට ද්‍රව පෘෂ්ඨයක් මතින් කුඩා කුමීන් වැනි සතුනට ඇවිදගෙන යෑමේ හැකියාවක් ඇති බව දනිමු. ඇවිදගෙන යාමේ හැකියාවක් ඇති බව දනිමු. දෙක ඉතා ප්‍රවේශමෙන් වානේ ඉදි කටුවක් ඉතා ප්‍රවේශමෙන් වානේ ඉදි කටුවක් ජල පෘෂ්ඨයක් මත පා කළ හැක ද්‍රව බිඳු සම විටම ගෝලාකාර වීමට උත්සාහ දරයි. ද්‍රව බිඳු සම විටම ගෝලාකාර වීමට උත්සාහ දරයි. ඊළඟ එක නලයක හෝ වීදුරුවක ද්‍රව පෘෂ්ඨය වක්‍ර වීමක් දැකිය හැක. නලයක හෝ වීදුරුවක ද්‍රව පෘෂ්ඨය වක්‍ර වීමක් දැකිය හැක.
ආකාරයේ ගතිගුණ ඉහත දැක්වෙන ආකාරයේ ගතිගුණ ද්‍රවපෘෂ්ඨයක් පෙන්වුම් කිරීමට හේතුව වනුයේ ද්‍රවපෘෂ්ඨයක් පෙන්වුම් කිරීමට හේතුව වනුයේ ඒ ඊතා තුනී ඇදුණු එය ඊතා තුනී ඇදුණු නැතහොත් ආතතියකට යටත් වූ යටත් වූ සමක් මෙන් ක්‍රියා කිරීම නිසා වේ. සමක් මෙන් ක්‍රියා කිරීම නිසා වේ. ද්‍රවපෘෂ්ඨයක් සතු මෙම ගතිගුණය පෘෂ්ඨික ආතතිය ලෙස හඳුන්වයි. මේ නිසා ද්‍රව පෘෂ්ඨයකට කුඩා බරක් දරා ගැනීමේ හැකියාවක් ලැබී ඇත. අපිට මොකද මේ ගුරුවත් පොතේ තියෙනවා පැහැදිලිවම සුදුසු උදාස් ද්‍රව පෘෂ්ඨයක ස්වභාවය පැහැදිලි කරන්න කියලා අන්තරාංක ආකර්ෂණ බල ක්‍රියා කරන ආකාරය ඔයගොල්ලන්ට දෙන්න කියලා. ඒක අහන්න පුළුවන් සමහර වෙලාවට වගන්න ප්‍රශ්නවලදී. ඒ නිසා කියන ද්‍රව පෘෂ්ඨික ආතතියට හේතුව මේ විදිහට ද්‍රව පෘෂ්ඨයක් ඇතුළු සමාන ක්‍රියා කරන හේතුව තමයි අර ද්‍රව පෘෂ්ඨයේ තියෙන අණු අතර ඇතිවන අන්තරාංක ආකර්ෂණ බල නිසා සංප්‍රයුක්ත බලය පහළට උනත් ඒවා පහළට යන්නේ නැතුව දෙපැත්තේ තියෙන අණු වලින් එක් අණුවක් පෙරකමින් පවත්වා ගන්න. උක දිගටම ක්‍රියා කරන උක තමයි පෘෂ්ඨික ආතතියට හේතු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් උපසහනකුත් අද ගන්න. ද්‍රවය තුළ තියෙන අණුවක් එකක් සලකන්න මේක A කියලා ගන්න. ද්‍රව පෘෂ්ඨයේ මතකද තියෙන ද්‍රවාණුව B කියලා අරගන්න. ඔයගොල්ලෝ ඇඳලා පෙන්නන්න ද්‍රවයේ තුල තියෙන ද්‍රවාණු මත ක්‍රියා කරන අන්තරාංක ආකර්ෂණ බල සමමිතිකව අරියව වටේටම ක්‍රියා කරනවා. අනෙක් අණු පිහිටන ප්‍රදේශයක තියෙනවා බලයින් ගෝලය කියලා. මේ ද්‍රවාණුව තවත් ද්‍රවාණු රාශියකින් වටේ මේ විදිහට අන්තරාංක ආකර්ෂණ බල ගොඩනගන වල තියෙන්නේ. ඒක නිසා ද්‍රවයේ තුල තියෙන ද්‍රවාණුවක් මත සංප්‍රයුක්ත බලය බිඳුවයි. එවැනි ද්‍රවාණුවක් සැලකුවාම අනෙක් ද්‍රවාණු පිහිටන්නේ හරියටම නියත දුරකින් මේ විදිහට. ඒ නිසා මේ ගෝලයට කියනවා බලයින් ගෝලය කියලා.
බලයෙන් ගෝලයේ පිටින්නේ කොහෙද හැමතිස්සෙම ද්‍රවය තුල ඒක දැනගන්න. ද්‍රවයේ මතු පිට තියෙන මේ වගේ ද්‍රවාණුවක් ගත්තොත් එහෙම බලයෙන් ගෝලයක් ඇති වෙන්නේ නෑ මේ විදිහට තියෙන. ඒ නිසා මේ ද්‍රවයේ තුලට තියෙන අන්තරාංග ආකර්ෂණ බල වල සංප්‍රයුක්ත බලය ද්‍රවයේ තුලටයි පිටින්නේ. මොකද ද්‍රවාණුවේ අනෙක් පැත්ත වායු අණුත් එක්කයි අන්තරාංග ආකර්ෂණ බල ගොඩනගන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මේ බල නොසලකා හරින්න පුළුවන්. ද්‍රවාණු මගින් ඇති වෙන සංප්‍රයුක්ත බලය පළලෙහාට විදිහට තියෙනවා. නමුත් මේක පළලෙහාට නොගොස් මේ දෙපැත්තේ තියෙන අණු මගින් තෙරපමින් යනවා. ඒ සියලුම අණුවේ ක්‍රියාවලියට යටත් වෙනවා මේ විදිහට. ඒ නිසා ද්‍රවය පෘෂ්ඨයේ මත තියෙනවා ඇදුණු ආතති බලයක් ක්‍රියා කරනවා ද්‍රවාණු හරහා. ඒ නිසා ද්‍රව පෘෂ්ඨයක් ඇදුණු ආකාරයටයි පවතින්නේ. ඕක තමයි කියන්නේ පෘෂ්ඨික ආතතිය කියලා. කුප්සටහනක් ඇඳගන්න. ලියන්න. ද්‍රවයක අභ්‍යන්තරයේ පිහිටි ඒ වැනි ද්‍රවාණුව සැලකූ විට ද්‍රවයේ අභ්‍යන්තරයේ පිහිටි ඒ වැනි ද්‍රවාණුව සැලකූ විට එම අණුව වටා ඇති අනෙක් ද්‍රව අණු මගින් එම අණුව වටා ඇති අනෙක් ද්‍රව අණු මගින් එම ද්‍රව අණුව සමාන අණුක බල වලින් ආකර්ෂණය කරන නිසා සමාන බල වලින් ආකර්ෂණය කරන නිසා එම ද්‍රවාණුව මත සංප්‍රයුක්ත අණුක බලය ශුන්‍ය වේ. එම ද්‍රවාණුව මත සංප්‍රයුක්ත අණුක බලය ශුන්‍ය වේ. එහෙත් ද්‍රව පෘෂ්ඨයේ මත වූ B ද්‍රවාණුව සැලකූ විට එම ද්‍රවාණුවට වායු අංශුන් මගින් ඇති කරන අන්තරාංග ආකර්ෂණ බල නොසලකා හැරිය හැකි අතර ද්‍රවාණු මගින් සංප්‍රයුක්ත ආකර්ෂණ බලයක්
ද්‍රව අණු මගින් සංප්‍රයුක්ත ආකර්ෂණ බලයක් ද්‍රව පෘෂ්ඨයට ලම්බකව ද්‍රවය තුලට ගොඩනැගේ ද්‍රව පෘෂ්ඨයට ලම්බකව ද්‍රවය තුලට ගොඩනැගේ එම නිසා ද්‍රව අණුව සෑම විටම ද්‍රවය අභ්‍යන්තරයට යාමට උත්සාහ දරයි. නමුත් ද්‍රව පෘෂ්ඨයේ ඇති යාබද අණු මගින් ඇතිවන ආකර්ෂණ බලය නිසා ඊට අවකාශ නොලැබේ. එනම් ද්‍රව පෘෂ්ඨයේ ඇති ද්‍රව අණු යාබද අණු තෙරපමින් පවතී. එනම් ද්‍රව පෘෂ්ඨයේ අණු අතර ඇදීමක් නැතහොත් ආතතියක් ඇති වී තිබේ. මේ පෘෂ්ඨික ආතතිය ලෙස හඳුන්වයි. මේ සාධකයේ මේ කොච්චර ආතති බලයක් ඇති වෙනවද කියන එක විස්තර කරන්න අත් දක්වලා තියෙනවා. පෘෂ්ඨික ආතති සංගුණකය කියලා භෞතික රහසයක්. අර ගලා යෑමේ හැකියාව විශ්‍රාවිතා සංගුණකය මගින් විස්තර කරනවා වගේ පෘෂ්ඨික ආතතිය එහෙම නැත්නම් මේ පෘෂ්ඨයක් සතු මේ ගති ගුණය ප්‍රමාණාත්මකව හඳුන්වනවා. පෘෂ්ඨික ආතති මොකක්ද කියලාද? සංගුණකය. නමුත් අපි ඔක සංගුණකයේ වචනේ විතරක් පාවිච්චි කරන්නේ නැහැ. ඔකට කියන්නේ පෘෂ්ඨික ආතතියම කියලා තමයි. හැබැයි ඒක අගයක් ලෙසයි ප්‍රකාශ කරන්නේ මෙතනදී. පෘෂ්ඨික ආතතිය කියන සංසිද්ධිය අපි දැන් විස්තර කළා ඇතිවීමට හේතු. පෘෂ්ඨය ඇතුළු සමක් වෙන ක්‍රියාවක්. ඊළඟ මාතෘකාව ලියා ගන්න පෘෂ්ඨික ආතති සංගුණකය. ඒවත් පෘෂ්ඨික ආතතියම කියලා තමයි කියන්නේ. ඔක සංකේත කරන්නේ කැපිටල් T අකුරේ. විස්තරාවේ ඊටා වගේ පෘෂ්ඨික ආතති සංගුණකයේවත් ආතතිය ද්‍රවයක් සඳහා මේක ද්‍රවයේ වර්ගයේ මත වෙනස් වෙනවා. ද්‍රවයේ පවතින උෂ්ණත්වයේ මත වෙනස් වෙනවා. අපි ඒක පස්සේ විස්තර කරනවා. මෙන්න මේ විදිහටයි මේ තියෙන්නේ යම්කිසි ද්‍රව පෘෂ්ඨයක් කියලා හිතුවොත් එහෙම මේ ද්‍රව පෘෂ්ඨයේ මත ඇඳි මනක් කල්පිත රේඛාවක් ඔය තියෙන්නේ. අnder රේඛා අඳින්න බෑනේ. එතකොට මේ ගත්තොත් එහෙම මේ පැත්තට තියෙනවා ද්‍රව පෘෂ්ඨයේ මොනවද? අර තෙරපන අණු නිසා ඇතිවන පෘෂ්ඨික ආතති
බලය. එක පැත්තකට විතරයි මම හොයන්නේ. ඔක පැත්තට නෙමෙයි මේ පැත්තටත් ඔය විදිහට. ප්‍රවාහන. දැන් මේව ගත්තොත් එහෙම මේ සංයුක්ත පෘෂ්ඨික ආතති බලය අපිට ලියත හැකි F කියලා. මේ අපි අදපු රේඛාවේ දිගේ L කියලා ගත්තොත් එහෙම මේ ඒකක දුරක් සඳහා ඇතිවන පෘෂ්ඨික ආතති බලය තමයි කියන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය. L දුරක් සඳහා මම අරගෙන තියෙනවා කොච්චර බලයක් ඇති වෙනවා කියලාද? F බලයක්. එහෙනම් ඒකක දුරක් සඳහා ඇතිවන බලය තමයි කියන්නේ ලෝහ පෘෂ්ඨයක පෘෂ්ඨික ආතති සංගුණකයේවත් පෘෂ්ඨික ආතතිය කියලා හඳුන්වනවා. ඒක අර්ථ දක්වන්නේ මේ වගේ ලෝහ පෘෂ්ඨයක් මත ඇති මනා කල්පිත රේඛාවක ලෝහ පෘෂ්ඨයේ ස්පර්ශව එහි එක් පැත්තකට ලම්බකව ලෝහ පෘෂ්ඨයේ ස්පර්ශව එහි එක් පැත්තක ලම්බකව ඇතිවන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලයට කියනවා පෘෂ්ඨික ආතති සංගුණකය. දැන් ලෝහ පෘෂ්ඨයේ මත ඇති මේ විදිහට එල් දිගට මනක් කල්පිත රේඛාව මත එක් පැත්තක ලෝහ පෘෂ්ඨයේ ස්පර්ශව ලම්බකව ඇතිවන පෘෂ්ඨික ආතති බලය F කියලා ගත්තොත් පෘෂ්ඨික ආතති සංගුණකය කියන්නේ F දෙදීම L මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ F සමානයි PL. ඒතර ඒකක ගත්තොත් PV ඒකක ගත්තොත් මොකක්ද වෙන්නේ? මීටරයට මීටර. මීටරයට මීටර. ඒකකයේ විතර මාන උනත් හොයලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මාන එන්නේ කොහොමද? kgms ඍණ 2 රෙම් කැපිල යනවා. දැන් තත්පර වර්ගයට kg කියන්නේ මොකද? nt ඍණ 2 මේවා දැනගෙන ඉන්න ඕන කොහොමද මේ පාඩම මම ගියා මාන විශ්ලේෂණයත් එක්ක ඉතාම ළඟින් යනවා කියලා. ඒක හැමතිස්සෙම අහන්න පුළුවන්. ඒ පෘෂ්ඨික ආතතියේ මාන වෙන්නේ MP ඍණ 2. රූප සටහන විතරක් නේද? දැන් මේ ඔක්කොම බල එක පැත්තට හරියට සමාන්තර බල පද්ධතියක් වගේ ඔයගොල්ලෝ දන්නවා සමාන්තර බල පද්ධතියක සංයුක්තයේ කියන්නේ ඔය විදිහට නේද? ඔය හැරි ලක්ෂයක් ඔස්සේ මේ විදිහටයි ඉන්නේ. මේ ඇදලා තියෙන ලෝහ පෘෂ්ඨයක් නේද? itu na yata है ද්‍රව පෘෂ්ඨයක් මත ඇඳී ද්‍රව පෘෂ්ඨයක් මත ඇඳී මනක්කල්පිත රේඛාවක ඒකීය දිගක් මත
ඒකීය දිගක් මත එහි එක් පැත්තක පෘෂ්ඨයට ස්පර්ශව ක්‍රියා කරන බලන්න හරිද කියලා ලියමු. ද්‍රව පෘෂ්ඨයක් මත ඇති මනක්කල්පිත රේඛාවක එහි ඒකක දිගක් මත රේඛාවට ලම්බකව කියලා ලියමු. අන්න ඒක ලියන්න. එහි ඒකක දිගක් මත රේඛාවට ලම්බකව එහි එක් පැත්තක ද්‍රව පෘෂ්ඨයට ස්පර්ශව ක්‍රියා කරන හරිද? ද්‍රව පෘෂ්ඨයට ස්පර්ශව ක්‍රියා කරන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය ද්‍රවයේ පවතින උෂ්ණත්වයේදී පෘෂ්ඨික ආතති සංගුණකයේ හෙවත් පෘෂ්ඨික ආතතිය ලෙස හඳුන්වයි. පෘෂ්ඨික ආතති සංගුණකයේ හෙවත් පෘෂ්ඨික ආතතිය ලෙස හඳුන්වයි. ඉහත L දිගති රේඛාව මත ඇතිවන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය F නම් ඉහත L දිගති රේඛාව මත ඇතිවන සංප්‍රයුක්ත පෘෂ්ඨික ආතති බලය F නම් එම ද්‍රවයේ සඳහා ද්‍රවයේ පවතින උෂ්ණත්වයේදී පෘෂ්ඨික ආතති සංගුණකය හෙවත් පෘෂ්ඨික ආතතිය හෙවත් පෘෂ්ඨික ආතතිය සමීකරණයක් විදිහට ලියන්න T සමානයි F බෙදීම L. එම නිසා F සමානයි P1 එතකොට හැබැයි මේ අගේ උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙනවා. හරිද? එතකොට පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වයේ මත රඳා පවතී. ඒ වගේමයි ද්‍රව්‍ය වර්ගයේ මත රඳා පවතී. ලියන්න යටින් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය ද්‍රවයේ උෂ්ණත්වයේ මත ද්‍රවයක පෘෂ්ඨික ආතතිය ද්‍රවයේ උෂ්ණත්වයේ මත රඳා පවතී. යන්නේ ද්‍රවයේ සඳහා කියන එකයි. ද්‍රවයක පෘෂ්ඨික ආතති සංගුණකයේ උෂ්ණත්වයේ මත රඳා පවතී. ඊට පස්සේ T ඒකක මීටරයක මීටර T වල මාන ml T ඍණ 2 L ඍණ 1 ඒ කියන්නේ LT ඍණ 2 T වල මාන වෙන්නේ LT මම පටලව ගන්න එපා දෙකත් වෙන කැපිටල් T කියනවා. මෙතන T වලින් අදහස් කරන්නේ පෘෂ්ඨික ආතති සංගුණකයේවත් පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වයේ සමග පෘෂ්ඨික ආතතිය ප්‍රස්ථාරගත කළහොත් පහත ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබේ. පෘෂ්ඨික ආතතිය සමග පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වයේ සමග විචලනය.
පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වයේ සමග ප්‍රස්ථාරගත කළේ නම් පහත ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබේ. ඒ කියන්නේ පෘෂ්ඨික ආතතිය උෂ්ණත්වයේ සමග විචලනය. යම් කිසි ද්‍රවයක් ගත්තොත් එම ද්‍රවය සඳහා පෘෂ්ඨික ආතතිය අඩු වෙනවා උෂ්ණත්වය සමග. ප්‍රස්ථාරය හදලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රයෙන් අඩු වෙනවා නේ පේනවද උෂ්ණත්වය අඩු වෙනකොට ශීඝ්‍රයෙන් අඩු වෙනවා එන උෂ්ණත්වය සමග පෘෂ්ඨික ආතතිය අඩු වේ ද්‍රවයක උෂ්ණත්වය වැඩිවත්න පෘෂ්ඨික ආතතිය අඩු වේ. මතක තියාගන්න. උෂ්ණත්වය වැඩිවත්න පෘෂ්ඨික ආතතිය අඩු වේ. ඊළඟ මාතෘකා පෘෂ්ඨික ශක්තිය. ද්‍රව පෘෂ්ඨයක තවත් තියෙනවා ගතිගුණයක් පෘෂ්ඨික ශක්තියක් කියන එක. නිසා තමයි බලක් කරා ගැනීමේ හැකියාවක් තියෙන ශක්තියක් තියෙන ජවයක්. පෘෂ්ඨික ශක්තිය. ඒක කියන්නේ සිග්මා අකුරෙන් අපි සංකේත කරන්නේ. පෘෂ්ඨික ශක්තිය सिग्मा දැන් ද්‍රවයක අපි ඉතින් එක්කෙනා යන ශේෂ්ඨඵලයේදී ඔයගොල්ලෝ දන්න දැන් මේ වගේ ද්‍රව පොඩ්ඩක් පැත්තකට දෙන්නොත් බිමක ඔයගොල්ලෝ කරනවා මේක ද්‍රව පෘෂ්ඨයේ ශේෂ්ඨඵලයේ වැඩි කරනවා අපි අක්කලින් අපි බිම වේලා ගන්න ඕන නම් මොකද කරන්නේ අතු ගන්නවා අතු ගාලා ද්‍රවයේ ශේෂ්ඨඵලය මොනවා කරනවද වැඩි කරනවා එතන ද්‍රවයක පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය වැඩි කරන්න බාහිරව කාර්ය කරන්න. මොනවා කරනවද? ද්‍රවාණු අර එක ගොඩේ තිබිච්ච ද්‍රවාණු ටික මෙහෙට පෘෂ්ඨයට අරගෙන දෙන්න ඕනේ. ඒකනේ කරන්නේ. ඒක නිසා මේ කරන කාර්යය මේ ද්‍රවාණු මත ගබඩා වෙනවා ශක්තිය ලෙස. ද්‍රව පෘෂ්ඨයක ශේෂ්ඨඵලය වැඩි කරන්න නම් අර ඇතුලේ තියෙන ද්‍රවාණු ගෙනල්ලා පෘෂ්ඨයට ගේනවා. පෘෂ්ඨයට ගේන්න කාර්ය කරන්න ඕන මේ කරන කාර්ය ගෙනෙන ද්‍රවාණු මත ශක්තිය ලෙස ගබඩා වෙනවා. ඒක නිසා අපි කියනවා ද්‍රවයක පෘෂ්ඨයේ ශක්තියක් තියෙනවා. අය අර කරපු කාර්ය ශක්තිය ලෙස ගබඩා වෙනවා. ඒ පෘෂ්ඨික ශක්තිය මෙන්න මේ විදිහටයි අර්ථ දක්වන්නේ. යම් කිසි ද්‍රව පෘෂ්ඨයක ශේෂ්ඨඵලය වර්ගමීටර එකකින් ඉහළ නංවන්න කල යුතු කාර්ය තුනක්. එනම් පෘෂ්ඨික ශේෂ්ඨඵලයේ ඒ වලින් ඉහළ නංවන්න ඊ කාර්ය ප්‍රමාණයක් කරනවා නම් මේ සිග්මා කියන්නේ ඒ සඳහා ඒ වලින් ඉහළ නංවන්න ඊ කාර්ය ප්‍රමාණයක් කරනවා නම් වර්ගමීටර එකකින් ඉහළ නංවන්න කල යුතු කාර්ය ප්‍රමාණයට කියන මොකක්ද කියලාද? පෘෂ්ඨික ශක්තිය සිග්මා. දැන් මේ සිග්මා කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය පවතින උෂ්ණත්වයේදී වර්ගමීටර එකකින් වැඩි කර ගැනීමට බාහිර කල යුතු කාර්ය ප්‍රමාණයට කියනවා පෘෂ්ඨික ශක්තිය. එනම් යම් කිසි ද්‍රව පෘෂ්ඨයක ශේෂ්ඨඵලයේ ඒ වලින් ඉහළ නංවන්න ඊ කාර්ය ප්‍රමාණයක් කරේ නම් පෘෂ්ඨික ශක්තිය සිග්මා කියන්නේ ඊ බෙදීම ඒ. එනම් තව සමීකරණයක් ලැබෙනවා ඊ සමානයි සිග්මා ඒ කියලා. දැන් බලන්න සිග්මා වල ඒකක ගත්තොත් මොනවද එන්නේ? ඊ කියන්නේ ශක්තිය. මොනවද ඒකක? මතකද? ජූල්, නිව්ටන් මොනවද? මීටර. ඒ කියන්නේ වර්ග මීටර. එක මීටර එකක් කැපෙනවා. මොනවද ඒක කියන්නේ? මීටරයට නිව්ටන්. මොකේ ඒකකමද? පෘෂ්ඨික ආතතියේ ඒකකමයි ලැබෙන්නේ.
එහෙනම් ඔයගලන්ට පැහැදිලි මේ පුෂ්ටික ශක්තියයි පුෂ්ටික ආගතියයි කිව්වට එකිනෙකට වෙනස් භෞතික රාශි දෙකක් එකම ඒකක සහ මාන හිරිවේ. ඒ වගේම වෙන්න දෙන්න පුළුවන් යම් කිසි ද්‍රවයක් සඳහා මේ දෙක අගයන් වලින් සමානයි. ඒක අපි දෙමු 1.2 වැඩි 10 5 නම් පුෂ්ටික ආගතිය ශක්තිය කියන්නේ 1.2 වැඩි කිරීම 10 ඒක අපිට උස් කරලා පෙන්නන්න පුළුවන්. යම් කිසි ද්‍රවයක පුෂ්ටික ශක්තියයි පුෂ්ටික ආගතියයි කියන්නේ දෙකම එකම සාධකයක් ලෙස විස්තර කරන්න. ලියන්න පුෂ්ටික ශක්තිය සිග්මා. යන ද්‍රවයක අභ්‍යන්තරයේ පවතින ද්‍රව අණු ද්‍රවයක අභ්‍යන්තරයේ පවතින ද්‍රව අණු ද්‍රව පෘෂ්ඨයට රැගෙනීම සඳහා ද්‍රව පෘෂ්ඨයට රැගෙනීම සඳහා අන්තරාංක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කළ යුතුය. අන්තරාංක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කළ යුතුය. මෙම කරන කාර්ය ප්‍රමාණය ද්‍රව පෘෂ්ඨයට ද්‍රව අණුව තුළ විභව ශක්තිය ලෙස ගබඩා වේ. එනම් මෙවිට ද්‍රවය තුල ඇති ද්‍රව අණු වලට වඩා ද්‍රවයේ මතු පිට ඇති ද්‍රව අණු වල අමතර විභව ශක්තියක් ගබඩා වී පවතී. ඊළඟට ලියන්න. ද්‍රවයක පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය වැඩි කිරීමට පෘෂ්ඨයේ පවතින ද්‍රවාණු සංඛ්‍යාව වැඩි කළ යුතුය. මේ සඳහා ද්‍රව අභ්‍යන්තරයේ ඇති ද්‍රව අණු පෘෂ්ඨයට රැගෙන ආ යුතුය.
පෘෂ්ඨයට රැගෙන ආ යුතුය. මේ සඳහා බාහිරව කාර්ය කළ යුතුවේ. බාහිරව කාර්ය කළ යුතුවේ. බාහිරව කාර්ය කළ යුතුවේ. එම කාර්ය ද්‍රවාණු තුළ විභව ශක්තිය ලෙස ගබඩා වන බැවින් එම කාර්ය පෘෂ්ඨයට ආ ද්‍රවාණු තුළ විභව ශක්තිය ලෙස ගබඩා වන බැවින් පෘෂ්ඨයට ආ ද්‍රවාණු තුළ විභව ශක්තිය ලෙස ගබඩා වන බැවින් ද්‍රවයක පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කිරීමේදී ද්‍රවයක පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කිරීමේදී ගබඩා වී ඇති ශක්තියද වැඩි වේ. ගබඩා වී ඇති ශක්තියද වැඩි වේ. එය පෘෂ්ඨික ශක්තිය පහත පරිදි අර්ථ දක්වනු ලැබේ. ඒ අනුව පෘෂ්ඨික ශක්තිය පහත පරිදි අර්ථ දක්වනු ලැබේ. ලියන්න සිග්මාහි අර්ථ දැක්වීම. එකපාරටම දුන්නොත් ඔයගොල්ලන්ට ඔක මතක නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕන දැන් එහෙනම් පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි වෙන නිසා පෘෂ්ඨික ශක්තිය වැඩි වෙන්නේ. ඒම පෘෂ්ඨික ශක්තිය අර්ථ දැක්වීම දීලා තියෙන්නේ රෝ පෘෂ්ඨයක ශේෂ්ඨඵලය ඒකකයකින් වර්ග මීටර එකකින් ඉහළ නැංවීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය ලෙසයි. හරි. ලියන්න. ද්‍රවයක උෂ්ණත්වය වෙනස් නොවන පරිදි ඒ පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය ඒකකයකින් ඉහළ නැංවීම සඳහා ද්‍රවයක උෂ්ණත්වය වෙනස් නොවන පරිදි ඒ පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය ඒකකයකින් ඉහළ නැංවීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය ද්‍රවය පවතින උෂ්ණත්වයේදී පෘෂ්ඨික ශක්තිය ලෙස අර්ථ දක්වයි. පෘෂ්ඨික ශක්තිය ලෙස අර්ථ දක්වයි. ඊළඟට ලියන්න. හරිද? ද්‍රවයක පෘෂ්ඨික ශක්තිය ලෙස අර්ථ දක්වයි. ද්‍රවයක උෂ්ණත්වය නොවෙනස් වන පරිදි පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය ඒකකයකින් ඉහළ නැංවීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය පෘෂ්ඨික ශක්තිය ලෙස අර්ථ දක්වයි. හරි නේද? ලියන්න. ඒ අනුව ද්‍රව පෘෂ්ඨයක ශේෂ්ඨඵලය ඒ වලින් ඉහළ නැංවීමට ද්‍රව පෘෂ්ඨයක ශේෂ්ඨඵලය ඒ වලින් ඉහළ නැංවීමට කල යුතු කාර්ය ප්‍රමාණය
ප්‍රමාණය E නම් කල යුතු කාර්ය ප්‍රමාණය E නම් පෘෂ්ඨික ශක්තිය සිග්මා සමානයි E බෙදීම AB. එම නිසා E සමානයි සිග්මා A. එහෙනම් සිග්මා වල ඒකක वर्ग मीटर जूल එමෙන්න वर्ग मीटर न्यूटन मीटर කියන්නේ මීටරයට නමාන ඔය විදිහටම MT විමුදේක මාන MT මොකද මෙතන එන්නේ ml වින එක t වින දෙක එතකොට ඔයගොල්ලන්ට ජූල් न्यूटन मीटर्स ml वर्ग t වින දෙකනේ එන්නේ ඒතර l මේක කැපිලා යනවා මේ අනුව පේන්නේ මොකද්ද පෘෂ්ඨික ශක්තියේ පෘෂ්ඨික ආතතියේ ඒකක සමාන ඒකක සමාන දෙන්නේ ඊළඟට පෘෂ්ඨික ආතතිය සහ පෘෂ්ඨික ශක්තිය අතර සම්බන්ධතාවය T සහ සිග්මා අතර සම්බන්ධයක් තියෙනවා එහෙනම් මොකද එකම ඒකක ලැබෙනවා නම් එක්ක මොනවා වෙනවද යම් සංගුණාකාරයක් වෙනවා දැන් අපිට වෙන්න පුළුවන් ගුණාකාරයක් නෑ ඒකමයි කියලා මොකද එකම ඒකක ලැබෙන්නේ නෑ නැත්තම් නේද වෙනස් අර්ථයකින් නැත්තේ අගේ විතරයි එන වෙනස් වෙන්න ඕන එකම ඒකක තියෙන නිසා එහෙනම් අපි බලමු T සහ සිග්මා අතර සම්බන්ධය දැන් T වල අර්ථ දැක්වෙනවා දැන් අපි මේ සඳහා පොඩි ක්‍රියාකාරකමක් උදා කරගන්නවා මේ විදිහට රාමුවක් හදලා මේ රාමුවේ මෙතන ගියා ගන්නවා සර්පණය කරන්න පුළුවන් ආකාරයට ගන්න මේ විදිහට පතුරු වලින් හරි කොහොම හරි පොත් වලින් හරි රාමුවක් හදාගන්න මේක අපි සබන් ද්‍රාවණයක ගිල්වල සබන් පටලයක් හදාගන්න සබන් පටලයක තියෙන විශේෂත්වයක් තියෙනවා පෘෂ්ඨ දෙකක් තියෙන ඒකයි අර කුණු ගන්න සබන් පටලයක පෘෂ්ඨ දෙකක් ඒක කමක් නෑ හරි අපි හිතමු ලෝපෘෂ්ඨයක් කියලා එතන මේ ලෝපෘෂ්ඨයේ මේ දණ්ඩ නැත්නම් මේ තියෙන කම්බිය ගත්තොත් එහෙම කම්බිය සර්පණය කරන්න පුළුවන් මේ රාමුව තුල අපි ගත්තොත් AB CD කියලා CD කොටස සර්පණය කරන්න පුළුවන් දැන් මේ සබන් පටලය තුල ගත්තොත් මේකට ස්පර්ශව තියෙන මොන බලද පෘෂ්ඨික ආතති බල මේක වටේටම තියෙනවා ඇයි මේ ලෝපෘෂ්ඨයේ ඇතුළු සමක් මෙන් ක්‍රියා කරනවා එතකොට මෙන්න මේ කොටස ගත්තොත් සංයුක්ත පෘෂ්ඨික ආතති බලය අපි හිතමු F කියලා දිග L එහෙනම් මේකේ පෘෂ්ඨික ආතති සංගුණකයේ T නම් අපිට ලියත හැකි F සමානයි මොකක් කියලාද T L කියලා ලියන්න අපි මේකේ ලෝපෘෂ්ඨයේ ශේෂ බලය වැඩි කරන්න නම් මෙයා මෙතනට ගේනවා මෙයාව අදිනවා එතන පෘෂ්ඨයේ ශේෂ බලය මොකද වෙන්නේ වැඩි වෙනවා පෘෂ්ඨයේ ශේෂ බලය වැඩි කරන්න කාර්ය කරන්න හරි එතකොට x දුරක් අදිනවා නම් මේ අඩුම තරමේ මේක මෙතනට අදින්න මේ බලයට එරිඟු බලයක් ගොඩනගලා යනවා එහෙනම් මේ පෘෂ්ඨයේ ශේෂ බලය වැඩි කිරීමේදී මේ බලය විසින් කරන කාර්ය W ලියත හැකි f වැඩි කිරීම මොකක්ද කියලාද x කියලා මේ බලය විසින් කරන කාර්යය මොනවා ලෙසද ගබඩා වෙන්නේ ශක්තිය ලෙස ගබඩා වෙන්නේ මේ කරන කාර්යය නම් E සමානයි Fx F වෙනකොට දාත හැකි T වරක් L x කියලා. तर E කියන්නේ මොකක්ද? මේකේ ශේෂ බලය A නම් වැඩි කරපු පෘෂ්ඨික ශක්තිය සිග්මා නම් මේ කරන ලද කාර්ය විභව ශක්තිය ලෙස ගබඩා වෙනවා E කියන්නේ මොකක්ද දැන් අපි පෙන්නනවා සිග්මා A T L x. तर Lx කියන්නේ මොකක්ද මේ? ශේෂ ඵලය එන අපිට ලියත හැකි සිග්මා A සමානයි T වරක් A දැන් ඒට A කැපිලා ගිහින් ඔයගොල්ලන්ට එනවා යම් කිසි ද්‍රව්‍යයක් සඳහා පෘෂ්ඨික ශක්තියේ පෘෂ්ඨික ආතතිය සමානයි
සිග්ම සමානයි T. ඒතර ඔක ඔප්පු කරන්න කොහෙවත් අහන්නේ මොනවක් නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕන යම් කිසි ගානකදී දුන්නොත් පුෂ්ටික ආදතිය කියලා ඒ ගානේ ඔයගලන්ට පුෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් කොටසක් තියෙනවා නම් සිග්මට ආදේශ කරන්නේ මොකක්ද? අර අගයමයි කියන එකයි එතනින්. එහෙනම් පුෂ්ටික T සහ සිග්මා අතර සම්බන්ධය සිග්ම සමානයි T. මේක ලියුවම ඇතුලේ ඒ ඔක දැනගන්න විතරයි ඕන. ඒත් ඔයගොල්ලෝ මේ යාන්ත්‍රණය පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕන. අපි පුෂ්ටික ශක්තිඵලය වැඩි කරනවා A වලින් x සමානයි L වර x ඉතල වැඩි කරන්න මේ ඵලයේ එක කාර්ය කරන්න ඕන. මේ කරන කාර්ය විභව ශක්තිය ලෙස ගබඩා වෙනවා. නම් E සමානයි සිග්මා A මෙතන ඒ විදිහට ලියන්න. ලොකු විස්තරයකින් පෙන්වුවේ පුෂ්ටික ශක්තියත් පුෂ්ටික ආතතියත් ද්‍රවයක් සම්බන්ධයෙන් එකමයි කියන්නේ. ද්‍රවයක පුෂ්ටික ආතතියත් පුෂ්ටික ශක්තියත් සමාන වේ. ඊළඟ මාතෘකාව සංසක්ති බල හා ආසක්ති බල. සංසක්ති බල හා ආසක්ති බල. මේ ඕනෑම අවස්ථාවකට පොදුයි. නමුත් මෙතනදී අපි මේ බල උදව් කරගෙන අර අපි කිව්වා පුෂ්ටික ආතතිය නිසා ඇතිවන තව සංසිද්ධියක් තමයි නලයක් තුල හෝ යම්කිසි බඳුනකට දාපු ද්‍රව පුෂ්ඨයක් යම්කිසි හැඩයක් ගන්නවා. ඒක සමහර වෙලාවට අවතල හැඩයක් ගන්නවා නැත්නම් තල හැඩයක් ගන්නවා. දැන් රසදිය වගේ දැම්මම ඔයගොල්ලෝ ගන්නවා කෙලින්ම අදින්නේ ඔයගොල්ලෝ උත්තල හැඩයක්. මේකට හේතුවක් තියෙනවා නිකම්ම නෙමෙයි ඇති වෙන්නේ මේ පුෂ්ටික ආතතියේ බලපෑම නිසා ඇතිවන හේතුවක්. ඒකම ද්‍රව පුෂ්ඨයක් ඝන පුෂ්ඨයක් අසල කෙලවර වන අවස්ථාවේදී ඇතිවන සංසක්ති හා ආසක්ති බලවල විශාලත්වය අනුව තමයි මේක වෙන්නේ. ඕනෑම සංසක්ති බලයක් කියන්නේ සජාතීය අවස්ථාවේ පවතින අණු අතර ඇතිවන බල සංසක්ති බල. දැන් අර උදාහරණයක් විදිහට අපි ද්‍රවයේ තුල ඇති කරපු ගෝල් ද්‍රව අණුව සැලකුවොත් තියෙන වටේට මොන බලද? සංසක්ති බල. අර පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණුව තියෙන්නේ ද්‍රවයේ තුලනුත් එක්ක සංසක්ති බල වායු අංශුත් එක්ක ඇති කරන්නේ ආසක්ති බල. සාමාන්‍යයෙන් අර එකම වර්ගයේ අණු අතර ඇතිවන බලනේ සංසක්ති බල කියන්නේ. ඒවා ප්‍රබලයි. නේද කොහොමද? ඒවා ප්‍රබලයි. එකම වර්ගයේ ගොඩාක් හිටියාම ටිකක් නේද? ගෑනු ගොඩක් හිටියත් එකයි පිරිමි ගොඩක් හිටියත්. දෙගොල්ලෝ ඉන්නවනම් මොකද වෙන්නේ ටිකක්? දැන් ඔය තත්ත්වෙනේ තියෙන්නේ දැන් අපේ ඉස්කෝල අතර උනන්නේ නේද? මිශ්‍ර පාසලක නේද? හොඳයි. ඒ කියන්නේ දෙගොල්ලොම ඉන්නවා. බලය ටිකක් අඩුයි. ගැහැණු අය විතරක් ඉන්නකොට ඒ බලය වැඩි. මේ පැත්තට ඒගොල්ලෝන්ගේ අර පිරිමි අය විතරක් ඉන්න තැනක ඒක. ඒ වගේ සංසක්ති බල හා ආසක්ති බල වැදගත් වෙනවා අපට පුෂ්ටික ආතතිය සම්බන්ධව. ද්‍රව පුෂ්ඨයක් ගන්නා හැඩය සහ ද්‍රවයක් ඝන පුෂ්ඨයක් අසලදී කෙලවර වෙනවට ඇතිවන ස්පර්ශ කෝණය කියන එකක් අර්ථ දක්වනවා. ඒ සඳහා අපිට මේ බල දෙක ටිකක් උදව් වෙනවා. ඒක නිසා ලියන අනු මාතෘකාව සංසක්ති බල.
S අකුරෙන් සංකේත කරනවා. දැන් මාතෘකාව ලියුවා සංශක්ති බල හා ආශක්ති බල. සංශක්ති බල. දෙනාක් දැක්වීම සජාතීය අවස්ථාවේ පවතින පදාර්ථයක සජාතීය අවස්ථාවේ පවතින පදාර්ථයක අණු අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල අණු අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල සංශක්ති බල ලෙස හඳුන්වයි. S අකුරේ සංකේත සජාතීය අවස්ථාවේ පවතින පදාර්ථයක අණු අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල සංශක්ති බල ලෙස හඳුන්වයි. ඊළඟට ආශක්ති බල ඒ අකුරේ සංකේත කරනවා. විජාතීය වෙනත ඉගෙනගෙන වෙනස් අවස්ථාවේ පවතින පදාර්ථවල එකිනෙකට වෙනස් අවස්ථාවල පවතින පදාර්ථවල අණු අතර ගොඩනැගෙන අන්තර් අණුක බල ආශක්ති බල ලෙස හඳුන්වයි. මෙම සංශක්ති හා ආශක්ත බලවල ප්‍රබලතාව අනුව ඝන පෘෂ්ඨයක් අසලදී කෙළවර වන ද්‍රව පෘෂ්ඨයක හැඩය තීරණය වේ. සාමාන්‍යයෙන් සංශක්ත බල ආශක්ත බලවලට වඩා ප්‍රබල වන අතර ඝන පෘෂ්ඨයේ අසල කෙළවර වන ද්‍රව පෘෂ්ඨයේ හැඩය උත්තල අවතල හෝ තිරස් ලෙස පැවතීම පහත පරිදි විස්තර කරනු ලැබේ.
දැන් අපි බලමු මේ බල කොහොමද හටගන්නේ කියලා. මේ තියෙන ඝන පෘෂ්ඨය මෙන්න ද්‍රව පෘෂ්ඨය මෙතන තියෙනවා. ආවට මෙන්න තියෙන්නේ බල අණු. අපි මුලින්ම බලමු මේ ද්‍රව අණුව මත කොහොමද බල ඇති වෙන්නේ කියලා. මේ පැත්තේ තියෙන ඝනය, මේ පැත්තේ තියෙන ද්‍රවය, මේ තියෙන ද්‍රව අණුවක් කෙලවරම තියෙන මේ පැත්තේ තියෙන ද්‍රව අණුවක් නිසා මේ පැත්තට ඇති වෙන්නේ මොන බලද? සංසක්ත බලය. ඇයි? මේ ද්‍රව අණුව මත මේ ද්‍රව අණු කොට නංවන්නේ සජාතීය අවස්ථාවේ පවතින අණු අතර ඇති වෙන බල සංසක්ත. මේ පැත්තේ තියෙන්නේ මේ අණුවක් සැලකුවොත් මොන බලද? ආසක්ත බලය. මොකද මේ ද්‍රව අණුව මත බල කොට නංවන්නේ ඝන පදාර්ථයේ අණුව. මේ පැත්තෙත් ඒ වගේ මේ විදියට කියනවා. අපි මේ පැත්තේ තියෙන වායු සමග ඇති කරන අන්තර අනුභාගකර්ෂණ බල අපි නොසලකා හරිනවා. මේ පැත්තේ තියෙන්නේ ආසක්ත බලය. විජාතීය පදාර්ථයක් අණු අතර ඇති වෙන බල. ඒතර සාමාන්‍ය සංසක්ත බල ප්‍රබල නිසා ආසක්ත බල වලට වඩා මේ බල දෙකේ සංප්‍රයුක්තයේ කොහොමද පිළිගන්නේ? මම අපිට ඇදලා පෙන්වන්න පුළුවන්. මේ ද්‍රව අණුව මත මේ පැත්තට තියෙනවා ආසක්ත බලය, මේ පැත්තට තියෙනවා මොන බලයද? S වින A කියන බලය. දැන් මේ වගේ ප්‍රබලතාවයේ අනුව පළවෙනි අවස්ථාව අපිට විස්තර කරත හැකි S වින A විශාලයි A. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ තියෙන එකිනෙකට ලම්බකෝ කියා කරන බල දෙකක්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ බල දෙකේ සංප්‍රයුක්තය අනිවාර්යයෙන් බල දෙක අතර දුර ගමන් කරනවා. බල දෙක විශාලත්වයෙන් සමාන නම් හරියට මොකද වෙන්නේ? කෝණ සමච්ඡේදකයේ ඔස්සේ පිහිටනවා. මේ බලය වැඩි නම් සංප්‍රයුක්තය කොහෙද දැනෙන්නේ? මේ පැත්තට. මතකද බල සමතුලිතතාවයේ කියන්නේ අපි දෛශික සමාන්තරාශ බල සමාන්තරාශ ප්‍රමුඛ කතා කරලා තියෙනවා. ඒතර මේ තියෙන එකිනෙකට අංශක අනුමකින් තියෙන බල දෙක මේ බලයේ විශාලත්වය වැඩි නම් සංප්‍රයුක්තයේ පැත්තට නැඹුරු වෙන්නේ. මේ බලයේ විශාලත්වය වැඩි නම් සංප්‍රයුක්තයේ නැඹුරු වෙන්නේ කොහෙද? මේ අතට. අපිට ඒක මේ අල්ෆා වලින් හොයන්නත් පුළුවන් ඕන. මතකද දැන් අල්ෆා ලියන්නේ කොහොමද? මේක බෙදීම මේකනේ. x y බෙදීම x. ඒතර y විශාල නම් අල්ෆා විශාල වෙන්න ඕනේ. y විශාල වෙනවා. ඒක අල්ෆා විශාල වෙනවා කියන්නේ සංප්‍රයුක්තයේ y පැත්තට වැඩි වෙන පුළුවන් දක්වන්න. x විශාල නම් මොකද වෙන්න ඕන? අල්ෆා ගොඩක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්තට සංප්‍රයුක්ත වෙනවා. එහෙම නැත්නම් මේකේ අවස්ථා තුනක් විස්තර කරත හැකි. එකක් S වෙන A විශාලයි ඒ අවස්ථාව, S වෙන A කුඩායි ඒ අවස්ථාව. මේ දෙක සමාන වෙන්නේ නැද්ද? පුළුවන්. එතකොට හරියටම කෝණ සමච්ඡේදකයේ ඔස්සේ යනවා. එතන අපිට මේ ද්‍රව සංසක්ති සහ ආසක්ති බල පදනම් කරගෙන ඝන පෘෂ්ඨයක් අසරදී කෙලවර වන ද්‍රව පෘෂ්ඨයක හැඩය මේ සම්බන්ධතා තුන අනුව විස්තර කරන්න. S වෙන A ගොඩක් විශාල නම් ඒට වඩා සංප්‍රයුක්ත වෙන්නේ මේ පැත්තට. මේ බල දෙක වෙනකොටම තනි බලයක් ලැබෙනවා. ඒ තනි බලය ලැබෙනකොට මේ ඈතට යන මේ බලය ටිකක් අඩු වෙලා මෙන්න මේ විදිහේ හැඩයක් තමයි මේ ඔක්කොම බල සංප්‍රයුක්තයක ලක්ෂණ පරිදි මේ ද්‍රව පෘෂ්ඨය කෙලවර වෙන්නේ උත්තර සභාවයන් ඈතට යන ආපහු ඉලක්කයට නගනවා. ඔක් තමයි S වෙන A ගොඩක් විශාල නම් ඒකට වඩා සංප්‍රයුක්තය මෙයාට ටිකක් නැඹුරු වෙන විදිහට මේවා අදින්න දෙන්නේ අපිට දැනගන්න විතරයි අපි විස්තර කරන්නේ කොහොමද මේ උත්තර ස්වභාවය ලැබෙන්නේ කියලා. ඊළඟට මේක ස්පර්ශ කෝණයේදී තමයි අපි ඇදලා පෙන්නන්නේ. ඉස්සලා මේ විස්තර දෙක දෙකට යන්න. ඊට පස්සේ අපි මේ දෙක අදින්න. S වෙන A කුඩායි A වුණොත් මේ පැත්තට නැඹුරු වෙනවා. ඒ කියන්නේ මේ සංප්‍රයුක්තයේ මේ විදිහට එකතු වෙන විදිහට මේ විදිහ හැඩයක් ගන්නවා. S වෙන A සමානයි A වුණොත් වෙන්නේ මේක ඔස්සේ ක්‍රියා කරන ද්‍රව පෘෂ්ඨය ලම්බකව තමයි හැම බලයක්ම ඇති වෙන්නේ. ද්‍රව පෘෂ්ඨයේ තිරස්ස පවතිනවා.
තිරස්ස ඒක අර සංප්‍රයුක්ත බලවල ඒ කියන්නේ බල දෙකක සංප්‍රයුක්තය අනුව තමයි ඒක ඔය තියෙන ඝන පෘෂ්ඨයක් අසලදී කෙලවර වෙන පෘෂ්ඨයක හැඩයට බලපාන්නේ සංසප්ත හා අසප්ත බල. ඒකේ ප්‍රබලතාවය අනුව තමයි මේ හැඩය උත්කලද අවතලද තලද කියන එක තීරණය. बस පළවෙනි අවස්ථාව එස්ට්‍රිනයේ විශාලයි ඒ විදිහට. එස්ට්‍රිනයේ විශාල නම් සංකෘතිය එස්ට්‍රිනයේ බලයට නැඹුරු වෙනවා. අපිට ඒක ඇඳලා පෙන්නන්න පුළුවන් එස්ට්‍රින. පහළ පේනව නේද? මේ විදිහට මේ තියෙන ආසක්ත බලය වෙන පෑනකින් අධික සංකෘතික බලය එස්ට්‍රිනයේ ප්‍රතිපලයෙන් අතර තියෙන ලෝපෘෂ්ඨයට ලම්බකව තමයි හැදෙලා. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයට ලම්බක වන ආකාරයට ලෝපෘෂ්ඨය හැදෙන්නේ. ඒකයි මේ අතර තියෙන්නේ ඒකයි. ඒක හැම සම්ප්‍රයුක්ත කියන්නේ ටිකක් එහාට යන මේ බලයේ ටික ප්‍රබලතාවයෙන් අඩු වෙනවා. මේ බල ප්‍රබල වෙනවනේ. ඒක කොහොමත් මේ පැත්තටයි නැඹුරු වෙන්නේ. ඒ නිසා මේ සම්ප්‍රයුක්ත බලයට ලම්බක වන ආකාරයට ලෝපෘෂ්ඨය හැදෙන්නේ. ඒකයි. එකක් විතරක් අදින්න ඔක්කොම අදින්න ගියොත් ඔයගොල්ලෝ පටලවා ගන්න නිසා. පටලැටි ඕනනම් ආපහු වෙනම අදින්න පුළුවන් මේ විදිහට මෙතන පෙන්වන්න පුළුවන්. එස්නේ විශාල නම් වෙන්නේ මෙන්න මේ විදිහේ වැඩයක් කරනවා. ඈතට යන්න නැවත තල ආකාරයට නොකයි. ඒ කියන්නේ සංකෘත බල. අංශක අංශක කොන ආකාරයට සකස්. දෙකම ඇදලා තියෙනවා. මොකද සංප්‍රයුක්තයේ ද්‍රවය තුලට පිහිටන්නේ මේ වෙලාවේ. එස්නේ විශාලයි ඒ වුණොත් සංප්‍රයුක්තයේ ද්‍රවය තුලට පිහිටයි. එම නිසා දෝපෘෂ්ඨයේ පිළියෙල වනුයේ සංප්‍රයුක්ත බලයට ලම්බක වන අයුරිනි. මේ නිසා මෙවට ඝන පෘෂ්ඨයේ අවට දෝපෘෂ්ඨයේ උත්කල ගෝලීය හැඩයක් ගන්නවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඝන පෘෂ්ඨයේ ආසන්නයේ විතරයි ඔබ දකින්න පුළුවන්. ඈතට යත්ම නැවත දෝපෘෂ්ඨයේ තිරස් බවට පත් වෙනවා.
මේක හඳගන්න. ලියන්න. එස්නේ විශාලයි ඒ විට බල දෙකේ සංප්‍රයුක්තය එස්නේ ඒ විශාලයි ඒ විට එම බල දෙකේ සංප්‍රයුක්තය ද්‍රවය තුලට පිහිටයි ද්‍රව පෘෂ්ඨය පිළියෙල වනුයේ එම සංප්‍රයුක්ත බලයට ලම්බක වන අයුරිනි. මේ නිසා මෙවිට ද්‍රව පෘෂ්ඨය ඝන පෘෂ්ඨය අසලදී උත්තර ගෝලීය හැඩයක් ගන්නා පරිදි වක්‍ර වේ. මෙම වක්‍ර වීම දැකිය හැක්කේ ඝන පෘෂ්ඨය ආසන්නයේදී පමණි. ඈතට යත්ම ද්‍රව පෘෂ්ඨය තිරස් වේ. ඊළඟ දෙවෙනි අවස්ථාව එස්සිනේ ඒ කුඩායි ඒ. දැන් ඔබ ලියන්නත් පුළුවන් මෙවිට සංප්‍රයුක්ත බලය ඝන පෘෂ්ඨය දෙසට යොමු වේ. ඒ නිසා ද්‍රව පෘෂ්ඨය අවසල හැඩයක් ගන්නා පරිදි වක්‍ර වේ කියලා කියන්න පුළුවන්. ඔයගන්ට ඉතිරිමවා බලාගෙන. දැන් අපි ගත්තේ ද්‍රවාණු මේකයි ආසන්නයේ දින මේ පැත්තට ඇති වෙන බලය ආසක්ති බලයක්, මේ පැත්තට ඇති වෙන සංසක්ති බලය ප්‍රබල නිසා මේ ආසක්ති බලය අඩු වෙන සමයි. මේ වගේ අවස්ථාවක මේ සංප්‍රයුක්තය පිළිගන්නේ එස්විනේ අපි දෙවෙනි අවස්ථාව ගන්න මොකද්ද? එස්විනේ කුඩායි ඒ. ඒ කියන්නේ මේ බලය ගොඩාක් අඩුයි මේකට වඩා. අපි දැන් පේනවා සංප්‍රයුක්ත බල දෙකක සංප්‍රයුක්තය වඩා වැඩි බලය දෙසට නැඹුරු වෙනවා.
කරනවා ඒ අනුව සංප්‍රයුක්තය ඇති වෙන්නේ මෙන්න මේ වගේ විදිහට පෘෂ්ඨයට ලම්බකව ඇති වෙන නිසා මෙන්න මේ විදිහට පොඩි වක්‍ර වීමක් එක්ක තමයි මේක ඔය මේක ඔක්කොම එකතු කරලා අර එක ලක්ෂයකදී ඒක රාශිය වෙන විදිහට ලම්බක හැඩයක් කරගන්න තමයි ඇති. ඒක වෙන පාටකින් ඇඳලා පෙන්නනවා මේ ඇති වෙන සංප්‍රයුක්ත බලය පෘෂ්ඨයට ලම්බකව ඇති වෙනවා. වෙනම ඇඳලා පෙන්නුවොත් මේ විදිහේ රූප සටහන් දෙකම ඇඳලා කියන්නේ මේවා නම් සාමාන්‍යයෙන් සමහර වෙලාවට අඳින්න එනවා. ඔම ඇදයත්ම අඩු සංප්‍රයුක්ත බලය එක තැනකදී ඡේදනය වෙනසේ ආරයක් එක්කනේ ඒක වක්‍ර වෙන්නේ ඔය විදිහට ඒක පැහැදිලිද? වක්‍ර වෙන්නේ ඔය විදිහට. ඉතින් අර වාක්‍ය ටිකම ඔයගලන්ට ලියන්න පුළුවන් මේකට සංප්‍රයුක්ත බලය ඝන පෘෂ්ඨයේ දෙසට යොමුවේ ඊට අනුරූපව ද්‍රව පෘෂ්ඨයේ පිළිවෙල වනුයේ අවතල ගෝලීය හැඩයක් ගන්නා පරිදි වේ. පෘෂ්ඨයේ නැත්වත්ම වක්‍රතාවයේ අඩු වී තිරස් වේ. අර වාක්‍ය ටිකම අනිත් පැත්තට හදලා ලියන්න ඉච්චරයි. මේ විදිහට සංප්‍රයුක්ත බලය ඝන පෘෂ්ඨයේ දෙසට යොමුවේ කියලා ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා නැගෙන ඉන්නකො ලියන්නේ ටිකක් අර විදිහට. මේ විදිහට සංප්‍රයුක්ත බලය ඝන පෘෂ්ඨයේ දෙසට යොමුවේ මේ විදිහට සංප්‍රයුක්ත බලය ඝන පෘෂ්ඨයේ දෙසට යොමුවේ මීට අනුරූපව ද්‍රව පෘෂ්ඨය අවතල ගෝලීය හැඩයක් ගන්නා පරිදි වක්‍ර වේ. අවතල ගෝලීය හැඩයක් ගන්නා පරිදි වක්‍ර වේ. ඝන පෘෂ්ඨයෙන් ඈත්වත්ම වක්‍රතාවයේ අඩු වී තිරස් වේ. ඝන පෘෂ්ඨයෙන් ඈත්වත්ම
වක්‍රතාවය අඩු වී තිරස් වේ. ඊළඟ අවස්ථාව S විලේ සමානයි කිය. සමානයි කියන්නේ බල දෙක විශාලත්වයේ සමානයි. බල දෙකේ සංයුක්තය කෝණ සමච්ඡේදකයේ ඔස්සේ ගමන් කරයි. අපි ඔය සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි පාඩමේ. මේ තියෙන්නේ S වින A. එතන මේ තියෙන්නේ අංශක 45 රේඛාව මේ දෙක හරියටම මේ අපි ගත්ත ඒ වගේ බලන්නේ. ඒක නිසා ලෝ පෘෂ්ඨය අක්‍ර වෙන්නේ නැහැ. ලෝ පෘෂ්ඨයේ පිළියෙල වෙන්නේ හැමතිස්සෙම සංප්‍රයුක්ත බලයට ලම්බක වන ආකාරයට මේ විදිහටයි පිළිගන්නේ. මෙතනදී මේ සංප්‍රයුක්ත බලය ආන්නේ විදිහයි ඒ විදිහට තමයි දිගටම පිළිගන්නේ. ඒක නිසා ලෝ පෘෂ්ඨය තිරස් වෙනවා. අර සංප්‍රයුක්ත බලයෙන් පිළිගන්නේ ඔය විදිහට ලෝ පෘෂ්ඨයට ලම්බකව පිළිගන්නේ. මේක ලම්බක. මේ ඝන පෘෂ්ඨය අර පැත්තේ ද්‍රවය හොඳේ. දැන් මම ද්‍රවය ලකුණු කරේ නෑ එකකවත්. මේ ද්‍රවය මේ ඝනය මේ තියෙන ද්‍රවය හොඳට ඉවරද? මේ විට ඝන පෘෂ්ඨයේ අසල ද්‍රව පෘෂ්ඨයේ ඇතිවන සංප්‍රයුක්ත බලය පෘෂ්ඨයේ දිගේ ගොඩනැගේ. මේ විට සංප්‍රයුක්ත බලය පෘෂ්ඨයේ දිගේ ගොඩනැගේ. මේ නිසා ද්‍රව පෘෂ්ඨය ඝන පෘෂ්ඨයට ලම්බකව තිරස්ව පවතී. මේ නිසා ද්‍රව පෘෂ්ඨය ඝන පෘෂ්ඨයට ලම්බකව තිරස්ව පවතී. මේ විදිහට ඝන පෘෂ්ඨයක් අසලදී ද්‍රව පෘෂ්ඨයක් ගන්නා හැඩය අනුව ද්‍රවයක් සඳහා අර්ථ දක්වනවා ස්පර්ශ කෝණය කියන එක. ලියන්න ඊළඟ මාතෘකාව ස්පර්ශ කෝණය. අපි θ අකුරෙන් සංකේත කරනවා. මේක හරිනේ ස්පර්ශ කෝණය. ඝන පෘෂ්ඨයක් අසලදී ද්‍රව පෘෂ්ඨයක් හැඩය අනුව ද්‍රවයක් සඳහා අර්ථ දක්වනවා ස්පර්ශ කෝණය කියන එක. ස්පර්ශ කෝණය. මේක θ. ඊට අවස්ථා තුනක් ලැබුණා මේ විදිහට එකක්. උත්තර ස්වභාවයක් කරගන්න අවස්ථාව. ඊළඟට ඝන පෘෂ්ඨයක් අසලදී ද්‍රව පෘෂ්ඨය අවතල ස්වභාවයක් කරගන්නවා. සමහර අවස්ථාවලදී ඒක මේ ද්‍රවයේ තියෙන ගති ගුණය ද්‍රවයන් විතරයි ද්‍රවය සහ ඝනයේ පිරිසුදුභාවය ඔය ගොඩක් සාධකමක් තමයි මේ කෝණයේ තීරණය වෙන්නේ මේ හැඩේ ඊළඟ ඝන පෘෂ්ඨයක් අසල කෙළවර ද්‍රව පෘෂ්ඨයක් මේ විදිහට පිළිගන්නවා ස්පර්ශ කෝණය කියන්නේ මේ හැඩයට අදුන ස්පර්ශකය මෙතනදී අදුන මියක් මෙතනදී අදුන ස්පර්ශකේ මේ විදිහට පේනවා මේ ස්පර්ශකයේ මෙතනදී අදුන ද්‍රව පෘෂ්ඨයේ මේ විදිහට ස්පර්ශකයේ ද්‍රවය තුලින් යනවාම
ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණයට තමයි කියන්නේ මොකක් කියලා? ස්පර්ශ කෝණය කියලා කියනවා. ඝන පෘෂ්ඨයක් අසලදී කෙලවර වෙන දෝ පෘෂ්ඨයකට අඳින ස්පර්ශකය ද්‍රවය තුලින් ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණයට කියනවා මොකක් කියලා? ස්පර්ශ කෝණය. ද්‍රව පෘෂ්ඨයට අඳින ස්පර්ශකය ද්‍රව පෘෂ්ඨය තුලින් ඝන පෘෂ්ඨයේ සමග සාධන ද්‍රවය තුලින් මේක නෙමෙයි හරි මොකද්ද ද්‍රවය තුලින් ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණයයි ස්පර්ශ කෝණය. එතන මෙතනදී ද්‍රව පෘෂ්ඨයට අඳින ස්පර්ශකය මේකයි මේක ද්‍රවය තුලින් ඝන පෘෂ්ඨයේ සමග ගැනීම මොන කෝණයද? අංශක අනුක මේ කෝණය මොන කෝණයද? මේ θ විශාලයි 90 මේ අවස්ථාවේ θ කුඩායි 90 මේ අවස්ථාවේ θ කීයද? අංශක 90. ඒ වගේම තව විශේෂ ද්‍රවයක් තියෙනවා සමහර අවස්ථාවල පිරිසිදු වීදුරු සමග පිරිසිදු ජලයේ මේක අවතල ස්වභාවයක් තමයි ගන්නෙ. හැබැයි මේ ස්පර්ශයේ මේ හදන්නේ ඝන පෘෂ්ඨයේ සමග මොන කෝණයද? ශූන්‍ය කෝණය. ශූන්‍ය කෝණය. ඒක විශේෂ ද්‍රව සහ ඝන පෘෂ්ඨයේ තියෙන විශේෂ ලක්ෂණයක්. දැන් පිරිසිදු වීදුරු පිරිසිදු ජලයේ සමග ස්පර්ශ කෝණය ශූන්‍යයි. ස්පර්ශ කෝණය මේ අවස්ථාව ගත්තොත් මේකටම ගැලපෙන අවස්ථාවක් ඊට කී අවස්ථාවක් උඩයි යන්නේ බිඳුව අවස්ථාව උඩයි යන්නට අදාළව බිඳුව අවතල හැඩයක්ම තමයි අර මේක විශේෂ ද්‍රවයක් විශේෂ ඝනයක් සමග සාධන අවස්ථාවක් තමයි ලෝකෘෂ්ඨයේ හැඩය තීරණය. එහෙනම් මොකක්ද ස්පර්ශ කෝණය කියන්නේ? ඝන පෘෂ්ඨයක් අසල කෙලවර වන ලෝහ පෘෂ්ඨයකට හඳින ස්පර්ශකය ද්‍රවය තුලින් ඝන පෘෂ්ඨය සමග සාධන කෝණයට කියනවා ස්පර්ශ කෝණය. සූත්‍රසහන් ටික අඳගෙන අර්ථ දැක්වීම ලියන්න යන්න. ඉස්සලා සූත්‍රසහන් හතර අඳගෙන ස්පර්ශ කෝණය. ටීචර් මේක මහා කෝණයක්. අතර උත්තර ගෝලීය හැඩයක් ගන්නා ද්‍රව සඳහා ස්පර්ශ කෝණය මහා කෝණයක් වෙනවා. අවතල ගෝලීය හැඩයක් ගන්න සඳහා ස්පර්ශ කෝණය සුළු කෝණයක් වෙනවා. ඒකම අර අංශක 90 නැත්නම් තිරස් ප්‍රාවේග තියෙන ද්‍රවයක් අතර ස්පර්ශ කෝණය අංශක 90 වෙනවා. මේක විශේෂ අවස්ථාවක් ස්පර්ශ කෝණය ශූන්‍ය වෙන අර්ධ ගෝලාකාර හැඩයක් වගේ ගන්න. පුරාත් පොතේ ඒ ටිකමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කියන්නේ ආසක්ත බල සංසක්ත බල පිළිබඳ සැලකීමෙන් ස්පර්ශ කෝණය සුළු කෝණයක් ඍජු කෝණයක් හා මහා කෝණයක් වන අවස්ථා පැහැදිලි කරන්න. ඊළඟට ඉතින් පුෂ්ටික ආතතිය පදනම් කරගෙන කේශික උද්ගමනය සහ කේශික පාතනය විස්තර කරනවා.
ලියන්න. ඝන පෘෂ්ඨයක් අසලදී ද්‍රව පෘෂ්ඨයක් කෙලවර වන අවස්ථාවේදී ඝන පෘෂ්ඨයක් අසලදී ද්‍රව පෘෂ්ඨයක් කෙලවර වන ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයේ ලබන ස්පර්ශකය ද්‍රව පෘෂ්ඨයේ ලබන ස්පර්ශකය ද්‍රවය තුලින් මනිනු ලැබුව විට ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණය ද්‍රවය තුලින් මනිනු ලැබුව විට ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණය ඝන පෘෂ්ඨයක් අසලදී කෙලවර වන ද්‍රව පෘෂ්ඨයට අඳින ස්පර්ශකය ද්‍රවය තුලින් මනිනු ලැබුව විට ඝන පෘෂ්ඨයේ සමග සාධන කෝණය ද්‍රවය සඳහා ස්පර්ශ කෝණය ලෙස අර්ථ දක්වයි. ද්‍රවය සඳහා ස්පර්ශ කෝණය ලෙස අර්ථ දක්වයි. ස්පර්ශ කෝණය මහා කෝණයක්, සුළු කෝණයක්, පිදි කෝණයක් හෝ ශූන්‍ය විය හැකිය. මහා කෝණයක්, සුළු කෝණයක්, පිදි කෝණයක් හෝ ශූන්‍ය විය හැකිය. ස්පර්ශ කෝණය ශූන්‍ය වේ නම් එවැනි ද්‍රව වීදුරු තෙත් කරන්නේ යයි කියනු ලැබේ. ඒ වීදුරු සමග ස්පර්ශ කෝණයේ යම් ද්‍රවයක් ශුන්‍ය වෙනවා නම් අපි කියනවා වීදුරු තෙත්. උදාහරණ ලියන්න පිරිසිදු ජලය පිරිසිදු වීදුරු සමග ස්පර්ශ කෝණයේ ශුන්‍ය වේ. පිරිසිදු ජලය පිරිසිදු වීදුරු සමග සාධන ස්පර්ශ කෝණය ශූන්‍ය වේ. අන්න එවැනි අවස්ථාවල අපි කියනවා වීදුරු මේ තෙත් කරනවා කියලා මේ ජලය මගින්. ඒක අපි ඊළඟ කොටස. අපි මේ එකයි වෙනවා.